පවත්වන ගෞරවනීය දේශකයාණන් මුළු රටම හඳුනනවා මුළු ලෝකයේම ඉන්න ශ්‍රී ලාංකිකයන් හඳුනනවා. උන්වහන්සේ ගිහි කල බ්‍රිගේඩිය ආනන්ද වීරසේකර ඒ ශ්‍රේෂ්ඨ උත්තමයා නොමග ගිය තරුණයින් යහමගට යවන්නට කටයුතු කරපු උත්තමයෙක්. අද මේ ධර්ම දානයට නැත්තම් හැම හිතසුව පිණිස සද්ධර්මයට කැපවී බෞද්ධ පුත්‍රයෙක් හැටියට උන්වහන්සේ මහා විශිෂ්ට මෙහෙවරක් ඉටු කරනවා. බුද්ධංගල ආරණ්‍ය සේනාසන වාසී බික්කු ආනන්ද හැටියට. එහෙමත් නැත්නම් පූජ්‍යපාද බුද්ධංගල ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ හැටියට. අපි ඊ타ත්ම ගෞරවයෙන් උන්වහන්සේට ආරාධනා කරනවා මේ ධර්ම දේශනාව ආරම්භ කරන්න. අද පොය දවසේ බුදුරජාණන් වහන්සේගේ මුල කල්යාණ, මැද කල්යාණ, අග කල්යාණ ශ්‍රී සද්ධර්මය අහන්ට විශාල පිරිසක් උපාසක උපාසිකාවන් පිරිසක් ඉන්නවා. රූපවාහිනියෙන් මුළු රටමත් ලෝකයක් මේක දකිනවා. අද පොය දවසේ ඒ අයත් අවම වශයෙන් පංචශීලයේවත් රැකගෙන ඉන්න බව මා හොඳාකාරව දන්නවා. ඒ නිසා නැවත සීලයේ පිහිටවන්නේ නැහැ. සීලය ආරක්ෂා කරගෙන ඉන්න බව මට විශ්වාස නිසා මේ ධර්ම දේශනාව අහන්නට අපි තවත් පිරිසකට ආරාධනා කරන්න ඕනේ වෙනදා වගේම. ඒ නිසා මාත් එක්ක ශබ්ද නගලා දේව ආරාධනා ගාථාව කියන්නේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සාදු කියනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අද අපිට සීමා කරලා තියෙන වෙලාව ඇතුළත මම හිතුවා දේශනා කරන්නට මේ බුදුහාමුදුරන්ගේ උපමා මහා රාශියක් තියෙනවා. බුදුහාමුදුරුවෝ අපට තේරුම් කරන්නට පහසු වෙන්න උන්වහන්සේ බුදු පියාණන් වහන්සේ අපේ ශාස්ත්‍රවරයන් වහන්සේ නොඑක් උපමා ප්‍රයෝජනයට ගත්ත ධර්මය අපට තේරුම් කරලා දෙන්න. ඒ උපමා අහලම රහත් ඵලය සාක්ෂාත් කරගත්තු ඇත්තෝ එමටයි. උපමාව ඒ ධර්ම දේශනාවට සුදුසු උපමාව බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කළා. බුදුහාමුදුරන්ගෙන් පස්සේ කිසිම ආචාර්යවරයෙකුට කිසිම මහාචාර්යවරයෙකුට මේ උපමාවට වඩා මෙන්න මේ උපමාව හොඳයි කියලා කියන්නට බැරි තරම් ශක්තියක් ඒ උපමාව. මෛත්‍රී භාවනාව වඩනකොට මාතා යථා න්‍යං පුත්තා කොහිට ඊට වඩා කොහෙද තියෙන්නේ උපමාවක්. මව් කෙනෙක් දරුවාට තියෙන අසීමිත මෛත්‍රිය දිවි පුදා දරුවා රැකගන්න තියෙන මෛත්‍රිය වාගේ මෛත්‍රියක් පුරුදු වෙන්න ලෝකයට දෙන්න මේ බුදුහාමුදුරුවෝ කියන්නේ. අම්මා කෙනෙක් දරුවෙකුට කිරි දෙනකොට ඒ ශරීරයේ ලේ ටික
කිරි කරලා දෙනකොට අර අම්මා කෙනෙකුගේ ශරීරයේ මොන තරම් මෛත්‍රියක්ද තියෙන්නේ. ඔය දඹදිව පුරාණ පොතක සඳහන් වෙනවා කතාවක්. එළදෙනක් වසු පැටියෙකුට කිරි දෙනවා. දඩයක් කාරයෙක් ඒ එළදෙනට හීයකින් විදිනවා. ඒ ඊතලයේ මේ එළදෙනගේ ඇඟේ වැදිලා නැමිලා බිමට වැටෙනවා. ඒ තරම් ශක්තියක්. දැන් අම්මා කෙනෙක් තම එකම දරුවා දිවි හිමියෙන් පවා රැක ගන්නා අයුරු බුදුහාමුදුරුවෝ කියනවා. මාතා යථානියම් පුත්තං කියලා. එතකොට මේ උදාහරණ දෙනකොට ඒව අහගෙන ඉඳලා ඒ ශ්‍රාවකයෝ සමහර වෙලාවට උදාහරණෙමයි වැටහුණා ස්වාමීනි වැටහුණා කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා නිබ්බන්ති දීරා යථා යම් ප්‍රදීපෝ නිවන පහනක් නිවුණා වගේ. දැන් එතකොට එකපාරටම අපේ සිතිවිලි යනවා පහනක් නිවුණා. දැන් නිවන කියන්නේ මහා ගැඹුරු තැනක්. බුදුහාමුදුරුවෝ පුංචි හැමදාම පත්තු කරන පහන ගන්න අපිට තේරුම් කරන්න. හැමදාම පත්තු කරන පහන ගන්න. අරගෙන කියනවා නිබ්බන්ති දීරා යථා යම් ප්‍රදීපෝ මේ පහනක් නිවන වගේ මේ නිවන කියන්නේ. ඒක ගිය තැනක් හොයාගන්න බෑ නිවුනම. මේක උතුරට ගියාද දකුණට ගියාද පහන නිවුණා. පහනේ තිරේ ඉවර වුණා, තෙල් ඉවර වුණා, පහන නිවුණා. ආපහු පහන දැල්වෙන්න දෙයක් නෑ එතන. ඒ පහනක් පත්තු වෙන්න තියෙන ටික තිරේ තෙල් ඒ භාජනය ඒව නැති වුණා. මොකක් පහනක් පත්තු වෙන්නේ ආපහු ප්‍රතිසන්දියක් ලබන්නේ නෑ. එතනින්ම ඉවරයි කියන එක නිබ්බන්ති දීරා කියන. එතකොට ඔය වගේ මහා ශ්‍රේෂ්ඨ උපමා බුදුහාමුදුරුවෝ නොඑක් වර දේශනාවල ඇතුළත් කළා. ඒවා තේරුම් ගියාමත් ඒ ශ්‍රාවකයෝ මෙන්න මෙහිම කියනවා. අභික්ඛන්තං බන්ති සුන්දරයි ස්වාමීනි නික්කුජ්ජිතං වා උක්කුජ්ජය. යටට හරවලා තිබුණ භාජනයක් උඩට හැරෙවුවා වගේ. ඕන පුංචි දරුවෙකුට තේරෙනවනේ මෙහෙම මුණින් අතට හරවලා තිබුණාම ඒක ඇතුළේ පේන්නේ නැහැ. ඕන උපාසකම්ම කෙනෙකුට ඉස්කෝලේ ගියේ නැති එක්කෙනෙකුට තේරෙනවා. මේක උඩට ගත්තම මේක ඇතුලේ තියෙනවා. මේක මේ කෝපයක්, මේ ජෝගුවක්, මේක කලයක්, මේක බාල්දියක්. ඒ වගේ අපිට තේරුණා ඔය බණ කියලා අර අහගෙන ඉන්න අය කියනවා. හරවලා තිබුණා මේ භාජනයේ උඩුකුරුව කළා වගේ ස්වාමීනි. මං මුලා අයට හරි මඟ පෙන්වා දෙනසේ. දැන් කැලෑවේ කාන්තාරේ මං මුලා වෙලා අපි හිටියේ. මේ බණෙන් පස්සේ අපිට හරි මාර්ගය තේරුණා. ඒක කියනවා පාලි වචනයෙන් මූලහස්සවා මග්ගං අචික්කේය. මේ බණ අහන අය උදාහරණයෙන්ම කියනවා මග නොමග ගියායට මග පෑදුනා. කාන්තාරේ අපිට අතරමං වෙලා ඉන හැයට මාර්ගයක් පෑදුනා මේ බණ ටික අහලා. මේ බුදුහාමුදුරුවෝ සනසන වචන. ඒත් මේ උදාහරණය කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අහගෙන ඉන්න අය ඒක තේරුම් ගත්තා. උදාහරණයෙන්ම තේරුම් ගත්තා. සමහර කෙනෙක් කියනවා අඳුරේ ඉන්න කෙනෙකුට රූප දැක ගන්නට පහනක් දැල්වුවා වගේ. දැන් කාටද ඕක නොතේරෙන්නේ? කාටද ඕක මේ පුංචි දරුවෙකුටත් තේරෙනවා. කලුවරේ ඉන්නවා අම්මා ඇවිල්ලා පහනක් පත්තු කරන ඔක්කොම මුළු කාමරේම පේනවා. අන්න ඒ වගේ අපිට තේරුණා කියලා බුදුරජාණන් වහන්සේට ප්‍රතිඋත්තර දෙනවා. අපේ මේ දේශනාව විනාඩි 20ක් පමණ අපි වෙන් කරමු මේ දූ දරුවන්ට, පුංචි දරුවන්ට. පුංචි දරුවන්ටත් තියෙනවා බොහොම ලස්සන උපමා. ඊට පස්සේ ඊළඟ ඒ විනාඩි කිහිපය අපි ලොකු අයට මේ ධර්ම දර අයට අපි දේශනා කරන්න. පුංචි අයට දුන්න අවවාද. පොඩි දෙන්නෙක් එනවා ඉස්සරහට. බොහොම හොඳයි. රාහුලලා වගේ දෙන්නෙක් ආවා ඉස්සරහට. ඒත් මගේ වාසනාවට හොඳයි. එතකොට රාහුලට දවසක් තාම සිවුර ඇඳ ගන්නත් බෑ. සිවුර වැටෙනවා.
කියනවා රාහුල මම හැමදාම උදේට එනවා උදේ පාන්දර 5ට විතර ඔබ වහන්සේගේ කුටියට. කවුද මේ කියන්නේ? බුදුහාමුදුරුවෝ කියනවා. අර සාමණේර පැටියට කියනවා උදේ පාන්දර මම එනවා හැමදාම වතුර බාල්දියක් තියලා තියන්න ඕනේ ඉස්සරහින්. ඒ මොකටද වතුර බාල්දිය? කකුල සෝද ගන්න. දැන් ඔන්න මේ මහා නාගයා මේ මහා බුදුරජාණන් වහන්සේ උදේ පාන්දර එනවා. ඉතින් S2ත් නිදිමතේ පොඩ මේ කරන්න ඇති පුංචි කාලේ වැඩියෙන් නිදා ගන්නවා. ඉතින් දැන් එනවා අප්පච්චි බුදුහාඳුර එනවායි කියලා. දැන් ඔන්න ඉක්මනට බාල්දියක් ලෑස්ති කරන වතුර බාල්දියක්. කිව්වනේ වතුර බාල්දියක් තියන්නේ කියලා. බුදුහාඳුර බොහෝම ශාන්තව එනවා වතුර බාල්දිය ළඟට. ඇවිල්ලා අහනවා රාහුල බුදුහාඳුරට පේනවා ඇති තාමත් S2 නිදිමතයි ඒවා පේනවා ඇති මට හිතෙනවා එහෙම වෙන්න ඇති කියලා. වතුර ටිකක් අරගෙන කකුලට දා ගන්නවා බුදුහාමුදුරුවෝ. දාලා කකුල හොද ගන්න. තව කෝප්පයක් දා ගන්න. ඔහොම කරලා වතුර ටිකක් ඉතුරු කරලා අර භාජනේ. වතුර ටිකක් ඉතුරු කරලා අහනවා රාහුල මේකේ කොච්චර වතුර තියෙනවද? කොච්චර වතුර තියෙනවද? චුට්ටයි, ටිකයි. ඒ වගේම රාහුලත් උත්තර දෙන්න ඇති. චුට්ටයි කියන්නේ නැතුව ටිකයි කියන්නේ ඇති නේ. ටිකයි. එතකොට බුදුහාඳුරෝ කියනවා රාහුල දැන බොරු කියන මහණෙකුගේ මහානකමත් මේ වතුර ටික වගේ ටිකයි. බලන්න මුළු ලෝකෙට දුන්න අවවාදේ මේ උදාහරණයකින් උපමාවකින් කියනවා බොරු කියන අම්ම කෙනෙක් ගෙදර ඉන්නව නම් ඒ අම්මගේ වටිනාකම ටිකයි. බොරු කියන මහණෙක් ඉන්නවා නම් එයාගේ මහානකම ටිකයි. මේ වතුර ටිකේ උපමාව ගෙනල්ලා මුළු ලෝකෙටම කියනවා. බොරු කියන අපච්චි කෙනෙක් අපිට ඉන්නවනම් හවසට බීලා ඇවිල්ලා නැහැ බිව්වේ නැහැ කියන කෙනෙක් ඉන්නවනම් ඒ අපච්චිකම ටිකයි. බොරු කියන නිලධාරියෙක් ඉන්නවනම් ඕනම දෙපාර්තමේන්තුවක යාගේ නිලධාරිකම ටිකයි කියන එකයි ඒ ලෝකෙට කිව්වේ. දැන් බුදුහාමුදුරුවෝ කියනවා ඉතින් අර පොඩි එක්කෙනා ඉතින් ඔළුව වනවන ඒක අහගන්න ඇතිනේ. ඊට පස්සේ කියනවා රාහුල ඔය වතුර බාල්දිය වීසි කළා. වතුර ටික වීසි කළා. දැන් පුංචි රාහුල අර වතුර ටික වීසි කරනවා. මොකද කළේ? කියලා හැවම කියනවා ඔබ වහන්සේ කිව්වනේ වතුර ටික වීසි කරන්න කියලා ඉතින් මම වීසි කළා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා රාහුල ලැජ්ජා නැතිව බොරු කියන මහණෙකුගේ මහානකමත් විසිකලා හා සමානයි. බලන්න මේ පාඩම කොහොමද කියලා. අපිට බොරු කියන දුවෙක් ඉන්නවා නම් ගෙදර මොනතරම් ලස්සන වුණත් දුව නිකන් විසිකලා හා සමානයි. බොරු කියන පුතෙක් ඉන්නවා නම් අපේ ගෙදර බොරු කියනවද? නෑනේ. බොරු කියන පුතෙක් ඉන්නවා නම් ඒ පුතා ගෙදරින් විසිකලා හා සමානයි. බොරු කියන අක්කණ්ඩියෙක් ඉන්නවා නම් බොරු කියන රාජ්‍ය සේවයේ කෙනෙක් ඉන්නවා නම් බොරු කියන ග්‍රාම නිලධාරියෙක් ඉන්නවා නම් ඒක විසිකලා වගේ වැඩක් නෑ එයාගේ. විසිකලා හා සමානයි. දැන් ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා රාහුල ඔය බාල්දිය දැන් වතුර තියනවද දැන් මොකුත්? වතුර නෑ. එතකොට බාල්දිය අනිත් පැත්ත හරවන්න කියලා. හරියට වද දුන්න රාහුලට බුදුහාමුදුරුවෝ අනිත් පැත්ත හරවන්න කියලා. දැන් ඔන්න අනිත් පැත්ත හැරෙවුවා. එතකොට ඇතුලේ තියෙනවා පේනවද? දැන් මම පුතාලා දෙන්නගෙන් ප්‍රශ්න ටිකක් අහනවා. දැන් කවි කියන්න පුළුවන්ද? පුළුවන්. සින්දු කියන්න පුළුවන්ද? කියන්න ඕනේ. දැන් මේ බලන් ඉන්න ඔක්කොම මුළු රටම. එකක් දෙකක් පුළුවන්. දුවන්න පුළුවන්ද? පුතා පොඩි පුතාට පුළුවන්. උඩ උස පනින්න පුළුවන්ද? ඒත් පුළුවන්. එතකොට චිත්‍ර අඳින්න පුළුවන්ද? ටිකක් පුළුවන්. ඉතින් කොච්චර දක්ෂකම් තියනවද? දැන් බොරු කියනවා නම් අර දක්ෂකම් ඔක්කොම වෙහුස්නා වගේ. බුදුහාමුදුරුවෝ කියනවා ලැජ්ජා නැතුව බොරු කියන මහණෙකුගේ මහානකමත් වැසුවා හා සමානයි. මේ පොඩි හාමුදුරු කෙනෙක් හදන හැටි. බොරු කියන්න එපා රාහුල. බොරු කිව්වොත් ඔය මහානකම වැසුවා හා සමානයි.
මේ පුතාට මොනතරම් උසපනින්න පුළුවන් වුණත් දුර පනින්න පුළුවන් වුණත් චිත්‍ර අඳින්න පුළුවන් වුණත් බොරු කියනවා නම් ඒ සියලුම දක්ෂකම් වැසුවා හා සමානයි. කිසිම ගුරුවරයෙක් ගණන් ගන්නෑ. කිසිම මේ ගුරු මාතාවක් ගණන් ගන්නෑ. ඒ ළමයා බොරු කියන ළමෙක්. අර දක්ෂකම් කො වැහෙනවා. ඊට පස්සේ කියනවා දැන් ওই බාල්දිය අනිත් පැත්ත හරවන්න කියලා. එතකොට මොනවද බාල්දිය තියෙන්නේ? හිස් බාල්දියක්. හරි බොහොම හොඳයි. රාහුල කියනවා ස්වාමීනි මේක ඇතුලේ දැන් මොකක්වත් නැහැ. මේ හිස් බාල්දියක්. බුදුරජාණන් වහන්සේ කියන ඔළුව අත ගාලා රාහුල ලැජ්ජා නැතුව බොරු කියන මහණෙකුගේ මහානකමත් මේ හිස් බාල්දිය වගේ කියලා. එයාගේ වටිනාකමක් නැහැ. බොරු කියන ඇමතියෙක් හිටියොත් බොරු කියන മന്ത്രിවරයෙක් හිටියොත් බොරු කියන ලේකම් කෙනෙක් හිටියොත් ඒගොල්ලන්ගේ වටිනාකම හිස්. වැඩක් නෑ අපි ගණන් ගන්නේ නෑ ආව. එයාගේ චරිතය හිස් චරිතයක් වෙනවා. මේ උපමා වලින් මහා විශාල පාඩමක් බුදුහාමුදුරු මුළු ලෝකෙටම දෙනවා. ලෝකෙටම දෙනවා. මේ පුංචි රාහුලට දෙන අවවාද වලින්. එතකොට මොනවාද ඒ ටික? ලැජ්ජා නැතුව බොරු කියනගේ මහානකම ඉස්සෙල්ලාම කිව්වේ ටිකයි. ඒක මහණවරුන්ට විතරක් නෙවෙයි ඔයගලන්ටත් අයිතියි. බොරු කියන පුතෙක් හිටියොත් එයාගේ පුතාකම ටිකයි. ඊට පස්සේ විසිකලා හා සමානයි. බොරු කියන කෙනෙකුගේ වටිනාකම විසිකලා හා සමානයි. ඊට පස්සේ බොරු කියන මහණෙකුගේ මහානකම වැසුවා හා සමානයි. ඊට පස්සේ බොරු කියන ලැජ්ජා නැතුව බොරු කියන මහණෙකුගේ මහානකමත් හිස් චරිතයක් බවට කියනවා. දැන් ඔය පාඩම උපමා වලින් මේ ලෝකයට දුන්න එකක්. ඒ නිසා අද පොහොය දවසේ අපි හිතා ගන්න ඕනේ මේ බොරු කියන්න සුදුසු නැහැ කියලා. ඔය වෛද්‍යවරු පරීක්ෂණ කරලා කියනවා බය වෙන එකට නොඑක් විදියට ඔය බටහිර අය වෛද්‍යවරු හේතු දෙනවා. නොඑක් හේතුන් දෙනවා. මෙන්න මේ නිසා බය වෙන. එක ෆෝබියා කියලා කියනවා. කන්දක් උඩට ගිහිල්ලා බිම් බැලුවාම බය වෙනවා. ගින්දර දැක්කම බය වෙනවා. කාට හරි පිහින් අයින්නවා දැක්කම බය වෙනවා. හීනයක් දැක්කම බය වෙනවා. ඒ වගේ එක ඉංග්‍රීසි වචන දාලා තියෙනවා. බුදුහාමුදුරුවෝ මොකද? බුදුහාමුදුරුවෝ කියනවා බොරු කියන මිනිසා බය වෙන තැති ගන්නා කෙනෙක් වේ. මොන දොස්තරද ඕක කියලා තියන්නේ අපිට? ඕක හොයලා බලන්න. ඒ කවුරු හරි ඉස්සරහින් යනවනම් ගිහිල්ලා පිටිපස්සෙන් පොඩ්ඩක් තට්ටු කරන්න බය වෙලා පිටිපස්සේ හැරුණොත් ඒ බොරු කියන කෙනෙක්. එයා බොරු කියන කෙනෙක්. තැති ගන්නා පුද්ගලයෙක් වෙයි. බොරු කියන පුද්ගලයෙක් වෙයි. දැන් අපේ ගෙවල් වල හරියට ඕක සිද්ධ වෙනවා. දැන් අපි බලමු මොකක් හරි උත්සවයක් දවසට සිංහල අවුරුදු දවසේ මේ අම්මලා මොන හරි කැවුම් ටිකක් බදිනවා සිංහල අවුරුදු. දැන් ඔන්න ගෙදර මේ වගේ පැටියෝ 3-4 දෙනෙක් ඉන්නවා. අක්කා කෙනෙක් ඉන්නවා, මල්ලා දෙන්නෙක් ඉන්නවා, එහෙම ඉන්නවා. දැන් අම්මා තාච්චියෙන් අරන් මේ කූඩේට දානවා කැවුම් ටික. මේ කෙනෙක් ඇවිල්ලා හොරෙන් එකක් අරගෙන යනවා. බලනකොට ඒක අඩුයි. අම්මා කෑ ගහනවා මේක මේ 8ක් තිබුණා දැන් 7යි තියෙන්නේ කියලා කෑ ගහනවා. කවුද මේක ගත්තේ? මෙයා අරන් ගිහිල්ලා අක්කත් එක්ක මල්ලිත් එක්ක කඩ කනවා. කවුද ගත්තේ කියලා කෑ ගහනවා. එතකොට අර පත්තරේ කියව ඉන්න මේ ස්වාමියාට ඇහිලා තාත්තට ඇහිලා එනවා. මොකද ඔය කෑ ගහන්නේ? නෑ මේ බලන්න මේ අපි ඔක්කොම අවුරුද්දට කන්න හිටියා මේ ළමයි මේක හොරකම් කරන් ගිහිල්ලා කරා. ඒතර අපච්චි මොනවද දෙන උත්තරේ? මොකද දුකට කෑ ගහන්නේ අපි හම්බ කරන්නේ ළමයිට කන්න දෙන්නේ කෑ ගහන්න නැතුව ඔය කැවුම් හදන්නේ කියලා කියනවා. මේ හැම ගෙදරකම වෙනවා. ඊට පස්සේ ඒක අහන්න නැතුව අම්මා කියනවා කෑ ගහලා අහනවා දුව කවුද මේක කවුම් ගෙඩිය ගත්තේ? අර ගොල්ලන් කාමරේ ඇතුලේ කකා කියනවා අම්මී අපි ගත්තේ නෑ කියලා. එතකොට අම්මයි තාත්තයි දෙන්නම hina වෙනවා. එතකොට මේ hina වෙන අම්මයි තාත්තයි මොනවද කරලා තියෙන අපරාධය? විශාල අපරාධයක් කරලා තියෙනවා. බොරු කියන දූපුතුන් හදලා තියෙනවා. විහිළුවටත් බොරු කියන දුව අර ඉස්කෝලේට ගියාට පස්සේ ගුරුතුමා ළඟට යන්නේ ගුරු මැතිණිය ළඟට යන්නේ බිම බලාගෙන යන දුවක්ද හදන්න ඕනේ. එඩිතරව යන දුවක් නේද හදන්න ඕනේ.
මේ ගොරවනකොට නැත්තම් එළිය සද්දයක් ඇහුණාම ඇඳ යටට රිංගන අම්මට තාත්තලා තුරුල් වෙන පුතෙක් හදන්න ඕනේ. එලිතර පුතෙක් හදන්න. බොරු නොකියන පුතා එලිතරයි. එයා හැංගෙන්නේ නැහැ, බිය වෙන්නේ නැහැ, තැති ගන්නෙ නැහැ. මේ රාහුලට දුන්න පාඩම් වලින් එන අතුරු පාඩම් ඕවා. ඊට පස්සේ තවත් උපමාවක් තියෙනවා රාහුල මේ සාමාන්‍ය හඳුරුවන් ගැන කන්නාඩියා ගැන. කැඩපතක් ගෙනල්ලා බුදුහාඳුරෝ දවසක් අහනවා මේ රාහුල මේ මොකද්ද? මේ කැඩපතක් නේ. මොකද්ද ඔකෙන් කරන්නේ? ඉතින් හිතන්න බලන්න ළඟට වෙලා අහනකොට මර බෙවුලා උත්තර දෙනවා ඇති. මේ මං වැරදෙයිද මට එහෙම කියා රාහුල උත්තර දෙනවා ඇති. ඕක ඔය කන්නාඩිය තියෙන්නේ ස්වාමීනි මේ රූපේ පරාවර්තනය වෙන්නනේ කියලා කිව්වා. රූපය ඒකේ වැදිලා ආපහු පරාවර්තනය වෙන්නයි. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා රාහුල තමුන් වචනයක් කතා කරන්නට ඉස්සෙල්ලා ඒක මේ පරාවර්තනය කරලා බලන්න ඕනේ. මේකෙන් මේ වචනේ කියන්නාට තමාට අවඩක් වෙනවාද කියලා, අයහපතක් වෙනවාද කියලා. ඒක පරාවර්තනය කරලා බලන්න. තමුන් කියන්ට යන වචනය අනුන්ට අවඩක්, අනුන්ට අහිතකර දෙයක් වෙනවද? ඒක බලන්න. බලන්න මේ පුංචි කණ්ණාඩි කෑල්ලෙන් දෙන පාඩම මුළු ලෝකෙටම දෙන පාඩම කතා කරන්නට ඉස්සෙල්ලා ඕක පරාවර්තනය කරලා බලන්න. ඒකෙන් මට වැඩක් වෙනවද අවඩක් වෙනවද? අවඩක් වෙනවා නම් ඒ වචනේ කතා කරන්න එපා. මොනවද අවඩක් වෙන වචන දුව? අවඩක් වෙන වචන මොනවද? කේලම්, බිඳවන ඒවා කේලම්, පරුෂ වචන, හිස් වචන නේද? ඒකට කියන්නේ එහෙමනම් ඒක කියන්න එපා. තමුන් කියන්න යන වචනේ අනුන්ට අවඩක් වෙනවා නම්, අනුන් බිඳිනවා නම්, අනුන්ගේ සිත් රිදෙනවා නම්, තැවෙනවා නම් ඒක පරාවර්තනය කරලා බලන්න. එහෙමනම් කතා කරන්න එපා, ඒක කියන්න එපා. එතකොට තමුන් යමක් කතා කරන්නට ලෑස්ති වෙනවා නම් එහෙම කරන්න එපා කියලා කන්නාඩියේ උපමාව ගේනවා. අපි හිතමු බැරි වෙලාවත් අපි බොරුවක් කියලා තිබුණා. ඒක ඔය ආත්ම ගෞරවය රකින්න අර මේ අම්මලා පොඩි බොරු කියනවනේ ඔය දරුවෙක් ඉස්කෝලේ දාන්න ගියාම අර ෆෝම් එකේ ඔක්කොම පුරවන්නේ බොරුනේ. ඒ බොරු. දැන් ඕක ඒ බොරු කියනවා, බොරු ලියනවා. දැන් ඕකේ උරුණාට පස්සේ මේ රාහුලට බුදුහාමුදුරුවෝ කියනවා සමහර වෙලාවට පුංචි බොරුවක් කියලා තියෙන්න පුළුවන්. ඒක කිව්වට පස්සේ මේකෙන් තමුන්ට අවඩක් වෙනවා. මට හරියට සීලය රැකගන්න බැරි වෙනවා. මම බොරු කිව්ව නිසා. මට බැරි වෙනවා සිත එකඟ කරගන්න බොරු කිව්ව නිසා. එතකොට බුදුහාඳුරු කියනවා එහෙමනම් යන්න ආචාර්යවරයෙක් ළඟට, ගුරුවරයෙක් ළඟට යන්න. වඳින්න, වැඳලා කියන්න ස්වාමීනි මගේ අතින් මේ වැරදි වුණා, මට සමාව වෙන්න. කියනවා ඒක කරන්න කියලා. එතකොට යමක් කියන්ට කලින් පරාවර්තනය කරලා බලන්න කියනවා. යමක් කිව්වාට පස්සේ මේක පරාවර්තනය කරලා බලන්න කියනවා. යමක් කරන අතරේ ක්‍රියාවෙන්, සිතෙන්, කයෙන්, වචනයෙන් ඒ යමක් කරන අතරේ ඔය පරාවර්තනය කරලා බලන්න කියනවා. මේ කරන්ට යන දේ, මම දැන් කරමින් සිටින දේ, මම කළ දේ මට අවඩක් වෙනවද? මට අයහපතක් වෙනවද? එහෙමනම් කරන්ට කියන්න එපා, සිතන්ටවත් එපා. මම කරපු දේ හරි වැරදි ඒක බලලා පරාවර්තනය කරලා බලලා යන්න අම්මා ළඟට. අම්මා මම ඊයේ පුංචි බොරුවක් කිව්වා. ගුරුතුමිය ළඟට යන්න ටීචර් මට සමාව වෙන්න ඊට පස්සේ වැරදි. එතකොට මහා බරක් තමුන්ගෙන් ඈත් වෙනවා. මෙන්න මේ අවවාදය අර රාහුලට දෙනවා කන්නාඩිය උපමා කරගෙන. දැන් රාහුල ටික ලොකු වෙනවා. තරුණයෙක් වෙනවා. පුංචි කාලේ අවුරුදු 7 දී මහාන කරගත්තා. දැන් ලොකු වෙනවා. තරුණයෙක් වෙනවා. ටිකක් භාවනා කරන්නට එහෙම කම්මැලි. දැන් බුදුහාඳුරෝ කියනවා මෙහාට එන්න. දැන් මොකද තාම කරලා නැහැ. අර රහතන් වහන්සේලා බිහි වෙනවා.
මගේ එක්කෙනා තාම නැහැ එහෙම කියලා කියන්නත් ඇති සමහරලාට බුදුහාමුදුරුවෝ. දැන් භාවනාව උගන්වනවා. භාවනාව උගන්වනකොට බුදුහාමුදුරුවෝ ඊටාම ප්‍රබල උපමාවක් මේ තරුණ රාහුලට දෙනවා. රාහුල භාවනා කරද්දී මහ පොළොව සමාන කරලා කරන්න. මොකද්ද මේ බුදුහාමුදුරුවෝ කියන්නේ? මහ පොළොව සමාන කර භාවනා කරන්න. මේ ඇහෙන් අපි රූප දකිනකොට ඉෂ්ඨ රූප අනිෂ්ඨ රූප ඒ දෙකටම නැති රූප මනාප රූප අමනාප රූප මනාප අමනාප දෙකම ඒ රූප දකිනවා. මේ මහ පොළොවට හොඳ දෙයක් වැටුණත් නරක දෙයක් වැටුණත් මහ පොළොව ඉවසනවා. හොඳ දේ වැටුණයි කියලා උද්දාමයටපත් වෙන්නේ නැහැ මහ පොළොව. නරක දේ වැටුණයි කියලා පිළිකුල් සිතින් ලැජ්ජාවටපත් වෙන්නේ නැහැ මහ පොළොව. බලන්න ගත්ත උපමාව. ඒ උපමාව අරගෙන රාහුලට කියනවා රාහුල මහ පොළොව සංසන්දනය කරන්න තමුන්ගේ භාවනා කරුණුත් එක්ක. ඇහෙන් රූපයක් දැක්කොත් ඒකට නොමනා රූපයක් දැක්කොත් ඒකට ගැටෙන්න යන්න එපා. මහ පොළොව වගේ නොසලී ඉන්න. ලස්සන රූප තරුණයා පිණ්ඩපාතේ වඩිනකොට ඔය එක පේනවා. ඒක හින්දා කියන්නේ ඇති මහ පොළොව වගේ ඉන්න. ඕක දකින්නවා. බාගෙට ඇඳගත්ත අය වතුර ගේන්න යනවා දකින්න පුළුවන්. එතකොට ඒක දැකලා වැටෙන්න එපා. මහ පොළොව වගේ ඉන්න. ඒ වගේ භාවනා කරන්න. එහෙම කළා. එහෙම හාමුදුරුවෝ ගිහිල්ලා මගදී සිවුර ගලවලා ගිහිල්ලා තියෙනවා. මහ පොළොව වගේ භාවනා කරපු නැති අය. අරකට රැවටිලා. මහ පොළොව වගේ හිටියේ නෑ දුර්වල වුණා. නිකන් අර මඩ කුඹරක තියෙන ලිස්සිලා වැටෙන්නේ යන්නේ වගේ පොළොවක් වුණා යා. මහ පොළොවක් වුණේ නෑ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා ආපෝ ධාතුව ජලය ගැන හිතන්න. ජලය හොඳ දෑද වැටෙනවා පිරිසිදු කරනවා ජලයේ. අපිරිසිදු දෑද වැටෙනවා. ඒ තැන් දෙකේම ජලය ලැජ්ජා වෙන්නේ නැහැ. උද්දාමයටපත් වෙන්නේ නැහැ. හොඳ දේ වැටුණා කියලා නැත්තම් ඒ ජලයේ නෙළුම් මල් පිපුණා කියලා නැත්තම් ඒ ජලයේ නරක රෙදි අපිරිසිදු රෙදි හේදුවා කියලා ජලය මොනවද කරන්නේ අඬනවද? නැහැ. ජලයේ සතුටටපත් වෙනවද? ඒත් නැහැ. ජලය හා සමානව ඉන්නවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා රාහුල මේ ආපෝ ධාතුව ඒ වගේ ඉන්න. හෙලවෙන්නේ නැතුව ඉන්න. තමුන්ගේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් සමහරලාට හොඳ දෑ වෙන්න පුළුවන්, මිහිරි දෑ වෙන්න පුළුවන්, අමිහිරි දෑ වෙන්න පුළුවන්. ඒ තැන් දෙකේදීම ජලය හා සමාන වෙන්න. තේජෝ ධාතුව ගින්දර රස්නය. ඒ වගේමයි ආපෝ ධාතුව, මේ වායෝ ධාතුව. අන්තිමට ආකාශ ධාතුව හිස්. ඒකේ කිසි දෙයක් ගන්න දෙයක් නැහැ. මෙන්න මේ ධාතු මනසිකාර්ය බුදුහාමුදුරුවෝ ගන්නනවා රාහුලට. දැන් අපි පොඩි ළමයිගේ කාලේ ඉවරයි දැන්. අපි ලොකු අයට එමු. උදාහරණ ලොකු අයට දුන්න උදාහරණ. දැන් ලස්සන සූත්‍රයක් තියෙනවා විතක්ක සංඨාන සූත්‍රය කියලා. මේ සූත්‍රයේ මහා ප්‍රබල උපමා කීපයක් ගේනවා බුදුහාමුදුරුවෝ. දැන් අපි මේ උපාසක උපාසිකාවන් බොහෝ වෙලාවට කියනවා භාවනා කටයුතු අපි උගන්වන්නට යනකොට ප්‍රශ්න අහනකොට කියනවා අනේ හාමුදුරනේ හරි අමාරුයි හිත එකඟ කරගන්න. මේ හිමේ දුවනවා කොහොමද මේක කරන්නේ? හැමතිස්සෙම එනවා රාග සිතවිල්ලක්, මෝහ සිතවිල්ලක්, ද්වේෂ සිතවිල්ලක් එනවනේ. ඒක කොයිතරම් මහන්සි වුණත් බෑනේ ඔක කරන්න කියලා බොහොම ලස්සන වචන දාලා අපිට කියනවා. ඒක කලිනුත් තිබුණා. ඒ වගේම කිව්ව මිනිස්සු හිටියා ඒ කාලේ. එතකොට බුදුහාමුදුරු දෙන අවවාදය මොකක්ද? රාග, ද්වේෂ, මෝහ සිතවිලි සිත වෙලාගත් වෙලාවට ඊළඟට හිතන්න කියනවා වෙනත් කුසල් චිත්තයක්. වෙනත් කුසල් චිත්තයක් ගන්නට කියනවා ඒකට. දැන් ඇවිල්ලා තියෙන්නේ මහා භයානක සිතවිල්ලක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට කුසල් සිතක් තමුන් හිතන්න පටන් ගන්න. පුංචි කුසල් සිතක්. මම ඊයේ මේ පන්සලට ඇවිල්ලා මල් පූජා කළා කියලා හිතන්න උදාහරණයක් ඇටියට.
එතකොට අර මහා ලොකු රාගාධික සිටිවිල්ල මං ඊයේ ඇවිල්ලා අම්මත් එක්ක මල් පූජා කළා කියලා පුංචි සිටිවිල්ලෙන් ඒක නැති වෙලා යනවා. ඒක අත්හදා බලන්න. මොකද්ද ගේන උපමාව? කියනවා ලොකු ඇණයක් ගැහුවම මේක ගලවන්න බෑ. ලොකු ඇණයක් ගැහුවා මේක ගලවන්න බෑ. ඒ ඇණේ අයිනට පුංචි ඇණයක් ගහන්න. පොඩි ඇණයක් ගහන්න. පොඩි ඇණයක් ගැහුවම අරක බුරුල් වෙනවා. ඊට පස්සේ ඇඟිලි දෙකෙන් ගලවන්න පුළුවන්. එහෙම කරලා තියනවද? පුළුවන්. ඉතින් කොයිතරම් ඔය ලොකු ඇණ ගහගෙන නැද්ද? පුංචි ඇණ ගහලා ඒක ගලව ගන්න ඕනේ. දැන් ඕක තේරෙනවනේ උපාසකම්ම කෙනෙකුට. මේ මගේ ඔළුවට එනවා නරක සිතිවිලි. නරක සිතිවිලි බොහොම දැඩිව එනවා මේක. හංගගෙන ඉන්නවා හිත ඇතුලේ. දැන් රහසේම ගිහිල්ලා අර පුංචි ඇණයක් ගහ ගන්න ඕනේ. ගහලා ඒක හොලවලා දාන්න ඕනේ. මේ බුදුහාමුදුරු දෙන අවවාදේ. කුඩා ඇණයකින් ලොකු ඇණයක් ගලවලා දානවා හා සමානම ඒ විශාල පෞසිතිවිලියාවම අර පින් සිතිවිලි වලින් අහක් කර ගන්න. දෙක මේ විතර්කයන්ගේ දෝෂ දකින්න. මේ රාග, ద్వේෂ, මෝහ කියන ආවම ඒවල දොස් දකින්න. කොහොමද දොස් දකින්න කියන්නේ? දැන් දුවගේ බෙල්ලේ මම දානවා මැරිච්ච නායකුගේ මලකුණක්. අරගෙන මං කියනවා අර ගේට්ටුව ළඟට ගිහිල්ලා එන්න කියලා. ආයයිද? අඬයි, කෑ ගහයි, ඊ කියයි, කෑ ගහයි. මොනතරම් අප්‍රියද? බල්ලෙකුගේ මලකුණක් අර ඕජස ගලන පණුව ගහලා ඉන්න බෙල්ලේ ඔහොම කරලා දැම්ම නම් මාලයක් වගේ. මේ බුදුහාමුදුරු කියන උපමා. මලකුණක් බෙල්ල වටේ එළුවොත් එහෙම මොන තරම් පිළිකුල්ද? අන්න ඒ පිළිකුල වගේම පිළිකුලක් ගන්නට රාග සිටිවිල්ලක් ආවොත්. ඒ වගේම පිළිකුලක් ගන්නට බලන්න ගේන උපමාව. නිකන් ඇස් දෙක වහගෙන ඉන්න කවුරු හරි ඇවිල්ලා මැරිච්ච නායකගේ කුණක් උතනවා බෙල්ලේ. ඔය ලස්සන රත්තරන් මාල උතන බෙල්ලට. ඒ උපමාව ගේනවා. ඒ කියන්නේ අපිට අප්‍රිය සහගත තැනකට අපි ගෙන එක දෝෂය බලන්න. මේ දෝෂය බලලා ඒක අහක් කරන්න. ඊළඟට කියනවා මේ තවත් එහෙම කළත් තවත් එනවා මේ අකුසල් විතර්ක එනවා. ඒක ඉවසන්න බෑ නිතර මේනවා. එනකොට කියනවා වීරියෙන් ඒක සිහි නොකර ඉන්න. වීරිය අරගෙන ඒක සිහි නොකර ඉන්න. දැන් අපි බලනවා මේ අපි දකිනවා කවුරු හරි මේ බීපු මිනිහෙක් පුංචි දරුවෙකුට ගහනවා. එතකොට ඒක දැකින්න බෑ. ද්වේෂය නගිනවා, කේන්ති එනවා. ඒ මිනිහත් එක්ක තරහවක් එනවා. අහක බලා ගන්නට මේ බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒකට ගැටෙන්න යන්න එපා. අහක බලා ගන්න. දැන් ඒකට තර්කයක් හදන්න එපා. ඒක බේර ගන්න ඕනේ. අර දරුවා බේර ගන්න ඕනේ. මම ළඟට දුවනවා එහෙම කියලා නෙවෙයි කියන්නේ. මේ විතර්කය අහක බලාගෙන ඒක කරන්න පුළුවන් කියලා. වෙනත් පැත්තකට බලන්න. මට ඒක බලන්න ඕනේ නෑ දර්ශනය. ඇස් වහගන්න. එතකොට ඒක පේන්නේ නෑ. මේ බුදුහාඳුර දෙන උපමාව. ඊට පස්සේ කියනවා මේ විතර්කයේ වල තවමත් එනවනම් මේ රාග, ద్వේෂ, මෝහ සිතිවිලි ගලාගෙන එනවනම් ඒකේ මූලස්ථානය බලන්න. ඒක මූලය බලන්න. කොහොමද හැදුනේ කියලා බලන්න. මම වේගයෙන් ඇවිදිනවා. වේගයෙන් ඇවිදිනකොට මොකටද මම වේගයෙන් ඇවිදින්නේ? මම හිමින් ඇවිදින්න ඕනේ කියලා හිමින් ඇවිදින්න. පුළුවන් නේ එහෙම කරන්න? හයියෙන් යනකොට හිතුවත් පුළුවන් නේ හිමින් ඇවිදින්න. බුදුහාමුදුරු කියන එහෙම කරලා අර වේගයෙන් ආපු රාග, ద్వේෂ සිතුවිලි නැති කරගන්න. ඊට පස්සේ හිමින් යනවා. ඊට පස්සේ මොකටද මම හිමින් යන්නේ? මම හිත ගන්නවා. මම හිමින් යන එක නතර කරලා ගන්නවා. මම දැන් හිත ගන්නවා. දැන් ඒක කරන්න පුළුවන් නේ. ඒක කරන්න පුළුවන් නම් අර රාග, ద్వේෂ, මෝහ ඒ සිතුවිලිත් නවත්ත ගන්න පුළුවන්. නෑ මට ඕනේ නෑ මං හිත ගන්නවා. හිත ගත්තත් එනවා ඕක. ඊට පස්සේ මොකද කරන්නේ? නෑ හිත ගන්න වාඩි වෙනවා මම බිම. කියලා බිම වාඩි වෙනවා. එහෙම නැත්තම් මේ ඇලවෙනවා. අන්න ඒ වගේ කරලා මේ විතර්ක නැති කරගන්න. බලන්න මේ අපි එදිනෙදා කරන ඒවට නේ බුදුහාමුදුරුවෝ මේවා ගේන්නේ.
හයියෙන් දුවනවා නම් හිමින් යන්න කියලා මේ විතර්ක හක් කරගන්න. හිමින් යනවා නම් නතර වෙන්න. නතර වෙනවයි කියලා අර විතර්ක නැති කරගන්න. මෙන්න මේ වගේ මහා ප්‍රබල කියලා අන්තිමට කියනවා දැන් මේ ඔක්කොම කරත් එනවා මේ සිතිවිලි එනවා ගලාගෙන එනවා අපිට. මොකද කරන්නේ? ඒකට බුදුහාඳුරු කියනවා දත්මටි කාගෙන උඩු තල්ලෙන් යටි තල්ල හයි කරගෙන දිව උඩු තල්ලට හිර කරගෙන ඒක කොහොම හරි නැති කරගන්න කියලා. මොකද බුදුහාඳුරු ලස්සනට කියනවා මේ බෝසත් කාලේ උන්වහන්සේට එක එක විතරක එනකොට මම අන්තිමට කරගන්න බැරි තැන මම මෙන්න මේකයි කළේ. දත්මටි කාගෙන දිව උඩු තල්ලට තද කරගෙන අර විතරකේ හැම පිටින්ම නැති කරගන්න. ඒක අම්මේ කරන්න ඕනේ. දත් තියනවනේ කරන්න. හොඳයි. ඒකට උපමාවක් ගේනවා කොහොමද බුදුහාමුදුරුවෝ ශක්තිමත් පුරුෂයෙක් දුර්වල මිනිහෙක් අල්ලලා මෙහෙම බෙල්ලෙන් අල්ලලා අතින් අල්ලලා එහාට මෙහාට ගහලා බිම ගහනවා වගේ අර ඔය රෙස්ලිං වල එහෙම කරන්නේ. ඒ වගේ ශක්තිමත් පුරුෂයෙක් දුර්වල නිකන් කේට්ටු එකෙක් අල්ලලා ගහන බිම පොලේ දාන. ඒ උපමාව බුදුහාමුදුරුවෝ කියනවා ශක්තිමත් පුරුෂයෙක් දුර්වල පුරුෂයෙක් එහාට මෙහාට හොලවල බහනවා වගේ දත් පිටි කාගෙන තල්ල උඩට දිව තියාගෙන ඒක නැති කරගන්න කියලා. එහෙම කරගන්න හැකි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දැන් බුදුහාමුදුරුවෝ ගේනවා බුදුහාමුදුරුවෝගේ උපමා බොහොම තාත්විකයි. එක වෙලාවකට වඩුවෙක් ගැන කතා කරනවා. එක වෙලාවකට රංකරුවෙක් ගැන කතා කරනවා. එක වෙලාවකට ඇතෙක් ගැන කතා කරනවා. දැන් සාරා සංකීය කල්ප ලක්ෂයක්ම පෙරුම් පුරලා ඇවිල්ලා බුදු වෙලා කියන පළවෙනි ගාථාව. අනේක ಜಾති සංසාරා. ඒක කියන්නේ මොකක්ද? මේ වඩුවෙක් ගැන කියන්නේ. මේ බුදු වුණ බුදුරජාණන් වහන්සේ මුළු ලෝකයටම කියන්නේ අවවාදයක්. මේ උපමාවක් ගන්නේ. මට මේ වඩුවා සංසාරයේ හැම තැනම ගෙවල් හැදුවා. ඒ ගෙවල් හදපු වඩුව මම හඳුනාගත්තා. ඒ තණ්හාව කියන වඩුවයි. මම අර කලින් මඩල එහෙම් පිටිම විනාශ කළා. දැන් ඕන දරුවෙකුට තේරෙනවනේ මේක. ඒ කැණි මඩල මං විනාශ කළා. විනාශ කළ ඔබට මට ආපහු ගෙවල් හදන්න දෙන්නේ නැහැ. මේ වඩුවෙක් ගැන කියන්නේ. මේ බුද්ධත්වයේ සාක්ෂාත් කරලා උපමාවකින් තමයි ලෝකෙට බුදුහාමුදුරුවෝ කියන්නේ. දැන් මේ රාජහස්තියෙක් ඉන්නවා. ඇතෙක්. ඉස්සර කාලේ ඒ රජුරවන්ට ඉන්න ඇත් සේනාවේ ඒ ඇත්තු පුහුණු කරනවා යුද්ධ කරන්න. ඒ රාජ්‍ය සේවයට සුදුසු දැන් මිනිස්සු ඉන්නවනේ අපේ එක මහත්තුරු රාජ්‍ය සේවයට සුදුසු අය. ඇත්තුත් ඒ දවස්වල රාජ්‍ය සේවයට සුදුසු අය හෙව්වා. නුසුසු අය තිබ්බ ඇත්තුන්ගේ. ඒකට බුදුහාමුදුරුවෝ කියනවා මේ යුද්ධයට රාජ්‍ය සේවයට රජුට සේවය කරන්නට තියෙන ඇතා සංග්‍රාමයට ගියාම යුද්ධයට ගියාම මේ ඇතා දකින්නවා සතුරු සේනාවල්. පාබල සේනාව දකින්නවා, රිය සේනාව දකින්නවා, සතුරුන්ගේ ඇත් සේනාව දකින්නවා, අශ්ව සේනාව දකින්නවා. දැකලා මේක බය වෙනවා. මේ ඇතා අපේ ඇතා බය වෙලා පසුබසිනවා. යුද්ධ කරන්නේ නැහැ. බුදුහාඳුරෝ උපමාව ගේනවා. මේ ඇතා රාජ සේවයට සුසු නැහැ. එහෙම කියලා අපිට අවවාදයක් දෙනවා. ඇතාගේ උපමාව ගෙනල්ලා අපිට අවවාදයක් දෙනවා. ඇසෙන් රූප දැකලා පසුබසින්න එපා. ඇසෙන් රූප දැකලා විනාශ වෙන්න එපා. තැති ගන්න එපා. කියන උපමාව ගේනවා. ඇහැ ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්නට ශක්තිමත් ඇතෙක් වෙලා ඒ රූපය දිහා බලාගෙන මනාප සිතුවිලි ගන්න එපා. අමනාප සිතුවිලි ගන්න එපා. මනාප අමනාප දෙකම ගන්න එපා. ඒ ශක්තිමත් ඒ ඇතෙක් වගේ ඉදිරියට යන්න ක්ලේශ සතුරන් මරමරා ඉස්සරහට යන්න. කොයිතර ලස්සන උපමාද ගේන්නේ. තව ඇතෙක් ඉන්නවා. එයාට දැන් යුද්ධයට ගියාම
ඇහෙනවා සතුරු ඇතුන්ගේ කුංචනාද හඬ. රණ බෙර හඬ ඇහෙනවා. ඒ රතවල හඬ ඇහෙනවා. ඒ රණ විරුවන්ගේ ഘോഷා හඬ ඇහෙනවා. ඉස්සර යුද්ධ කරන්නේ කෑ ගගා. දැන් ഘോഷා හඬ ඇහෙනවා. ඇහැලා අපේ ඇතා බය වෙනවා. මේ පුරුදු කරපු එක. බය වෙලා පසුබසිනවා. හැරෙනවා යන්නේ නැහැ. කියන දිහාට යන්නේ නැහැ. ඒ උදාහරණය ගේනවා. ඒ උපමාව ගේනවා හාමුදුරුවරුන්ට. මහණෙනි මේ ඇතා වගේ ශබ්දයට කණයි ශබ්දයයි එකතු වෙනවා. සෝත විඥානය හැදෙනවා. ඒ තුනම එකතු වෙලා සම්පස්සය හැදෙනවා. පස්ස පච්චයා වේදනා, සුඛ වේදනා, දුක්ඛ වේදනා. ওই දෙකේම ශබ්දයෙන් වෙන දෙයක්. මේ ඇතෙක් අල්ලලා බුදුහාමුදුරුව අපිට ඒක තේරුම් කරනවා. ඒවට රැවටෙන්න එපා. මොනතරම් මිහිරි දෙයක් ඇහුණත් රැවටෙන්න එපා. අනේ ඔයා ලස්සනයි කියවට රැවටෙන්න එපා. අනේ ඔයා කැතයි කිව්වට රැවටෙන්නත් එපා. ඒකට කේන්ති ගන්නත් එපා. මේ අතාගේ උපමාව දාලා කන සංවර කරගන්න හැටි බුදුහාමුදුරුව කියලා දෙනවා. මේ යුද්ධයට ගියාම මේ ඇතුන්ට ඒ සතුරු සේනාවල් වල ඉන්න ඇතුන්ගේ ගඳ ඉවසන්න බෑ. සතුරු සේනාවන් වල ඒ සතුන්ගේ මල මුත්‍රා ගඳ ඉවසන්න බෑ. එහෙම ඉවසන්න බැරිව පස්සට යනවා. යුද්ධ කරන්න කැමති නෑ. දැන් බුදුහාමුදුරුවෝ කියනවා අපේ භික්ෂුන් වහන්සේලාට හාමුදුරුවන්ට එහෙම කරන්න එපා. නාසය ඒ ඉන්ද්‍රිය සංවරය කරගන්න. ඒ වගේ මිහිරි දෙයක්, සුවඳ දෙයක්, ගඳ දෙයක් දෙකේදීම නොසලී ඉන්න ඉස්සරහටම යන්න කියන එක බුදුහාමුදුරුවෝ ඒ උපමාවෙන් කියනවා. දිවයි රසයි. ඔය සංග්‍රාමයට ගිය ඇතාට එක දවසක් කිතුල් ගස් දෙකක් හම්බුනේ නැත්තම් කම්මැලි ඇත්තුන්ට යුද්ධයට යන්නේ නැහැ. ඒගොල්ලෝ එයා ඉන්නවා. එයාට හැමදාම කන්න ඕනේ. නමුත් හොඳට පුහුණු කරපු ඇතාට එක දවසක් හම්බුණා කිතුල් ගස් දෙකක් විතර. දවස් දෙකක් निराහාරව ඉන්නවා. ඒ යුද පිටියට ආහාර ගේන්න බැරි වුණා. ඇතාට තේරෙනවා ඒක. එයා ඒකට කමක් නැහැ. කවුරු හරි සෙන්පතියෙක් නැග්ගොත් මේ ඇතාගේ යන් ඉස්සරහට මේ දොර කඩන්න ඕනේ බලකොටුවේ යනවා. අන්න ඒ උපමාව ගේනවා බුදුහාමුදුරුවෝ. දිවයි රසයි රැවටෙන්න එපා. ඒක රැවටෙන්නේ නැතුව ඉස්සරහට මේ යුද්ධ කරගෙන යන්න. ස්පර්ශයෙන් ඇඟ මේ ඇතාට එක ඊතලයක් වැදුනොත් සමහර ඇත්තු දුවනවා. බය වෙලා දුවනවා. උණ්ඩයක් හැදුනොත් කන ළඟින් ගියොත් අපේ සමහරත් සොල්දාදුවන්ට බය වෙනවා. සමහර සොල්දාදුවෝ ඉන්නවා ඒ කන ළඟින් ගියයි මේ ඉකිලි යටින් ගියයි කකුල ළඟින් ගියයි බෝම්බේ ළඟ පිපුණායි කියලා නෑ. බෝම්බ එඩිතර වෙලා මොන සද්දෙටවත් ඒක නෑ. ඊතල එකක් දෙකක් හෙල්ලක් වැදුනා කියලා ඒ ඇතාට දුන්න නම් මේ බලකොටුව කඩන්ට ඌ ඒවා විදගෙන ඒවා ඇනගෙන එහෙම ගිහිල්ලා බෙදිනවා. මේ නිවන් මාර්ගයේ යනකොට අපිට හරියට ඊතල වදිනවා, කෙලෙස් ඊතල වදිනවා. ඒ වරින් වර ඒ විවස ගන්න ඕනේ. ඒව ඇනගන්න ඇනුනා කියලා පසුබහින්න එපා. ඒ යුද්ධයෙන් ඈත් වෙන්න එපා. බලන්න මේ උපමාවල තියෙන ශක්තිය අපිට දෙන බුදුහාමුදුරුවෝ. මේවා කිය අපි උනන්දු කළා නේද? මේවා මේ උදාහරණ දදා අපේ සිත් ශක්තිමත් කළා නේද කියන එකයි මෙතෙන්දි කරන්නේ. දැන් රංකරුවෙක් ගන්නවා. දැන් පොළවේ තියෙන රං පස් ටිකක් අරගෙන දැන් මේක කෝවේ දාලා රත් කරනවා. දන්නවනේ කවුරුත් පරණ කාලේ කොහොමද රත්තරන් හැදුවේ? අර කෝවට දානවා. ඕකට පිඹිනවා. ඊට පස්සේ ආපහු වතුර දානවා. ආපහු එළියට ගන්නවා. ආපහු රත් කරනවා. ඔහොම කර අපද්‍රව්‍ය අහක් කරනවා. අහක් කරලා ඉවර වෙලා හොඳ රත්තරන් ටික හරියට පාදලා ගන්නවා මේ රංකරුවා. අරගෙන ඒක මොකද කම්මනී ඒ කියන්නේ මේකෙන් දැන් යමක් කරන්න පුළුවන්, කරාබුවක් හදන්න පුළුවන්. මේකෙන් දැන් මාලයක් හදන්න. බුදුහාමුදුරුවෝ රංකරුවාගේ අවවාදයේ මේ උදාහරණය ගෑනලා මේ සිත වරින් වර තෙමන්ට, වරින් වර තලන්ට, වරින් වර වතුර දාන්නට, වරින් වර පිරිසුදු කරන්න, පිරිසුදු කර දියේ දාන්නට, ආපහු එළියට ගන්නට. එතකොට ඔන්න යථා භූත ඥානය කියන මේ මහා ප්‍රභාස්වර දිලිසෙන ස්ථිර ස්ථිතක්
තමුන්ට ඇති වෙනවා. මේ මොකද්ද කියන උදාහරණය? රංකරුවගේ උදාහරණය. මේ උදාහරණ වලින් අපිව උනන්දු වෙනවා. අපේ සිත ශක්තිමත් වෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා දැන් ටිකින් ටික තමයි මේ කෙලෙස් ගෙවිගෙන යන්නේ. එක පාර්තම ඊයේ මගේ ඔක්කොම සක්කාය දිට්ඨිය නැති වෙන්නේ නැහැ මේ මාර්ගයේ අපේ පළපුරුදු හැටියට. ඒ පෙරේදා අපි තවත් තැනකට එන්නේ නැහැ. මේ අත්දැකීම අපිට තියෙන ධර්මයත් එක්ක ඉන්න අපිට මේ කෙලෙස් ටිකින් ටික තුනී වෙලා යන බවයි. මට කියන්න බෑ මං අහවල් සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඊයේ මගේ ඉවරුණා. ඒක කියන්න බෑ. මේවා මේ සංයෝජන තුන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. සක්කාය දිට්ඨි කියන්නේ මොකද්ද? මම මගේ කියන එකයි. මට අයිති කියන එකයි සක්කාය දිට්ඨි කියන්නේ. එතකොට මේ සංයෝජන තුනක් ප්‍රහීන කළාම අපේ පොත්වත්වල තියෙනවා සෝවාන් වෙනවා කියලා. ඊට පස්සේ කාම රාග පටිග්ග. ඒ දෙකත් එක්ක වුණාම කෙනෙක් අනාගාමී වෙනවා. රහත් වෙන්නේ කොහොමද? අනිත් පහ මොනවාද? රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිද්‍යාව. ආපහු කියන්නේ රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච. දැන් මේ අපිට කියලා දෙනවා මේ රහත් වෙනකොට මේ සංයෝජන පහ නැති වෙනවයි කියලා. අර මුල් අවධියේදී සක්කාය දිට්ඨිය ප්‍රහීන කළා නම් මම මගේ කියන එක ප්‍රහීන කළා නම් මේ රහත් වෙනකොට කොහොමද මානයක්? රහත් වෙනකොට කොහෙද උද්ධච්චකමක්? දැන් මේක හොයන්න ඕනේ. මේ පාඩම අද දෙනවා භාවනාවෙන් හොයන්න ඕනේ. ඕක සක්කාය දිට්ඨිය මං අතෙන්දී අහක් කළා නම් මට කොහෙද මේ තව ඉස්සරහට යනකොට මානයක් ඇති වෙන්නේ? බුදුහාමුදුරුවෝ කියනවා එහෙම නෙවෙයි, ලස්සන උපමාවක් ගේනවා ඒකට. ඕක ස්ථිර කරන්න උපමාවක් ගේනවා. මගේ ඇහැට කඳුළු එනුණා ඒක කියනකොට. මහණෙනි, වෑයෙන් වැඩ කරන වඩුවෙක්. වෑය කියන එක දන්නවද දුව? වෑය කියන්නේ මොකක්ද? කොළඹ දූලා දන්නේ නැහැ වෑය. මෙහෙම මෙහර උදැල්ල වගේ පුංචි උදැල්ලක් වගේ එකක් තියෙනවා. හරි ෂාප් එක බොම මේ ඔය මේ පොල් පරාල එහෙම සුද්ධ කරන්නට ගන්න එක. කකුල දෙපැත්තට දාගෙන එයා එක කරනවා. කැපෙනවා පටස් ගාලා වැඩි වැරදුනොත් එහෙම කකුල කපලා යනවා. වෑයෙන්. ඒ වෑයෙන් වැඩ කරන වඩුවා අවුරුදු 2-3ක් මේ වෑයකින් වැඩ කරලා එකම තැනකින් අල්ලා ගන්න. අවුරුදු 2-3ක් වෑයකින් වැඩ කරලා වෑය ගෙනල්ලා අර බිත්තියට හේතු කරනවා. වඩුවාගේ හාමිනේ ඇවිත් අර වෑය දිහා බලලා අහනවා ලොක්කා මේ වෑය කවදද ගෙවුනේ? අර මිට ගෙවිලානේ. හාමිනේ අහනවා මේ මහත්තයෝ ඕක කවදද ගෙවුනේ? එයාට පුළුවන් ද කියන්න හාමිනේ මේක ඊයේ ගෙවුණා කියලා? බෑ. එයාට පුළුවන් ද කියන්න මේක මේ පෙරේදා ගෙවුනේ? කියන්න පුළුවන්ද? බෑ. මේක ගිය සුමානේ ගෙවුනේ? ඒත් බෑ. කොහොමද ගෙවුනේ? හුඟක් කලක් පාවිච්චි කරපු නිසා ඒක ගෙවුණා. මෙන්න නිවන් මාර්ගයේ යනකොට ටිකින් ටික ගෙවි යන එක වෑයේ උපමාවෙන් බුදුහාමුදුරුවෝ කියනවා මේක ටිකින් ටික තමයි ගෙවෙන්නේ. ගෙවි යන්නේ. ඒ නිසා මේ ගමනේ අර පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි තම නැන පමණින් මේ ධර්මය හොයා ගන්න ඕනේ. තමුන් භාවනා කර බලන්න ඕනේ මේ සංයෝජන කොයි විදිහටද අපේ යන්නේ කියලා හොයා ගන්න ඕනේ. දැන් නිවන් දකින්න ඕන මෙන්න ලෑස්ති දැන්. අපි ඔක්කොම මේ උදාහරණ කියලා බුදුහාමුදුරුවෝ එතෙන්ට ගේනවා මහා ප්‍රබල උපමාවක් ගේනවා. ඒ මොකක්ද? මේ හැම කෙනෙකුටම ප්‍රඥාව තියෙන කියන එක තියෙනවා. ප්‍රඥාව ඇතිව තමයි උපදිලා තියෙන්නේ. මිනිස් ආත්මයක් ලබලා නැවත මිනිස් ආත්මයක් ලබලා තියෙන්නේ මේ මහා පින් කන්දරාවක් කරලයි. මෙහෙම නේ පොත්තට පස් ටික අරගෙන මේ පුංචි පස් ටිකක් අරගෙන බුදුහාමුදුරුවෝ අහනවා මහණෙනි මේ පස් ටික වැඩිද මහ පොළොවේ පස් වැඩිද? මේ උපමාවක් ගේන්නේ. එතකොට එක හාමුදුරු කෙනෙක් නැගිටලා සිවුර සකස් කරලා බුදුහාමුදුරුවන්ට වැඳලා කියනවා ස්වාමීනි මේක අපිට සංසන්දනය කරන්නටත් බෑනේ.
ඔබ වහන්සේගේ නියපෙට තියෙන පස් ටික පොඩ්ඩයි, ටිකයි. මහ පොළොවේ පස් වැඩි. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දෙන පිළිතුර මහා භයානක පිළිතුරක් දෙනවා. මහණෙනි, මිනිස් ආත්මයක් ලැබලා නැවත මිනිස් ආත්මයක් ලබන්නේ මෙන්න මේ ටික වගේ. මේ අපෙන් බණහන, හාමුදුරුවන්ගෙන් බණහන, පොත්පත් කියවන, ධර්මයත් එක්ක ඉන්න මේ ඇත්තෝ අද කොතනටද ඇවිල්ලා ඉන්නේ? බුදුරජාණන් වහන්සේ නිය පිටට ඇවිල්ලා ඉන්නේ මේ. නිය පිටට ඇවිල්ලා ඉන්නේ. මේ බුදුහාමුදුරුවෝ දෙන උපමාව. දැන් මොකද්ද කරන්න ඕනේ? සම්දිට්ඨිකෝ ධම්මෝ බුදුහාමුදුරුවෝ කියනවා මේ ධර්මය මේ ආත්මයේදීම ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගන්න පුළුවන්. අකාලිකෝ ධම්මෝ මේකට කාලයක් නැහැ. එදත් රහත් වුණා, අදත් රහත් වෙන්න පුළුවන්, හෙටත් පුළුවන්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පවතින තාක් රහතුන්ගෙන් හිස් නොමැත. අපිට ඒක තියෙනවනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දැන්. අපි ඕකේ ඔය 8 විභාග වලින් අපි කීයක් පාස් කරපු අයද මෙතන ඉන්නේ? සම්මා සංකල්ප, සම්මා දිට්ඨිය හොඳ දෘෂ්ටියක් තියෙනවා. ඒකයි මේ සිල් ගන්නට එන්නේ. යහපත් දෘෂ්ටියක් තියෙනවා. හොඳ සිතිවිලි තියෙනවා. හොඳ වචන කතා කරනවා. සම්මා වාචා. මෙතන කවුරුත් වැරදි රස්සාවල් කරන්නේ නැහැ. සම්මා කම්මන්ත. එතකොට ඔය ඇඩ්වාන්ස් ලෙවල් විභාගේ පාස්නේ 4ක් 8න්. තව 4යි තියෙන්නේ. ඉතින් ඕක කරගන්න පුළුවන්. ඉක්මනින් කරගන්න පුළුවන්. එසේ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දැන් මේ ඇතුලෙන් ඇහෙන් රූප දැකලා කනෙන් ශබ්ද අහලා මේ ඇතුලෙන් රාගය කියන අනුසය ධර්මයන් එනවා අපිට. රාගය කියන අනුසය ධර්මයන් එනවා. එතකොට අවිද්‍යාව කියන මේ අනුසය ධර්මයන් උඩට නැගලා එනවා. එතකොට බය වෙනවා. දැන් භාවනාව දියුණු කරගෙන යනකොට බුදුහාමුදුරුවෝ කියනවා මහණෙනි ඔය කෙලෙස් ඇතුළත දීම නිවි යයි. ඔය කෙලෙස් ඇතුළත දීම නිවි යයි. ඒ නිසා බය වෙන්න එපා. ඕක කරගෙන යන්න භාවිතා බහුලීකතා. ඕක වඩාගෙන යන්න. එතකොට මෙතනින් රාගානුසය කියන එක එනවනම්, පටිඝානුසය කියන එක මතුවලා එනවනම් ඇතුළත දීම නිවි යයි. දැන් ඔන්න ගේනවා ධර්මදේශනාවේ අන්තිම උපමාව. බුදුහාමුදුරුවෝ කියනවා මහණෙනි, කම්මල් කරුවෙක් ආයුධයක් හදන්ට රත්තුන යකඩයක් තලනවා. රත්තුන යකඩයකට තලනවා. එතකොට මොනවද වෙන්නේ දුව? ගිනි පුපුරු පිට වෙනවා. එතනම ගිනි පුපුරු පිට වෙනවනේ නේද? කම්මල කියන එක දන්නවද? ගිනි පුපුරු පිට වෙනවා. අහලා තියෙනවද මෙතන ඉන්න අය ඔය ගිනි පුපුරු පිට වෙලා මේ කම්මල් කරුවත් මැරිලා අරකට ගිනි අරගෙන එහෙම එකක් අහලා තියෙනවද? නෑ. එතනදීම නිවියයි. ඒ කම්මල් කරුවා ගහන පාරට ඇති වෙන ඒ ගිනි පුපුරු එතනදීම නිවියයි. බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මේ භාවනාව කරගෙන යන්න බොහෝසේ වඩන්නකොට මෙන්න මේ අනුසය ධර්මයන් ඇතුළත දීම නිවි යයි. ඒ මතුවන තනම නිවි යයි. මෙන්න මේ උදාහරණය ගේනවා අපිව ශක්තිමත් කරන්න. අපිට එනවා මේ භාවනා කරගෙන යනකොට ඒ වැරදි චේතනා එනවා. ඒක ඇතුළත දීම නිවි යයි. ඒකට හදපු වචනේ මොකක්ද බුදුහාඳුරෝ? පිරිනිවේ කියන එක. පිරිනිවේ කියන එක මේ අභව ප්‍රාර්ථ වෙන එක නෙවෙයි. කෙලස් පිරිනිවේ. මෙතන තියෙන කෙලස් ටික ඇතුළත දීම නිවි යයි. තව තවත් ධර්මය අහන්ට මේ ඇත්තන්ට හැකි වේවා. ඒ අහන ධර්මය සිතේ ධාරණය කරගන්නට හැකි වේවා. ධාරණය කරගත්ත ධර්මයේ තුලින් මේ ආත්මයේදීම මේ උදාහරණ ප්‍රයෝජනට අරගෙන මාර්ගඵල ලබා ගන්නට තරම් වූ ප්‍රඥාව ඇති වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දුක්ඛපත්තාච නිදුක්ඛා භයපත්තාච නිභයා ශෝකපත්තාච නිස්සෝකා හොන්තු සබ්බේ පිප්පනිනෝ. මේ ධර්ම දේශනාව ආන්ට අපි සම්‍යක් දෘෂ්ටික දේවරුන්ට ආරාධනා කළා. ඒ ඇත්තොත් මේ අවට ඉඳගෙන මේ ධර්ම දේශනාව ඇසුවා. ඒ දේවරු බුදුහාමුදුරුවෝ දැකපු අයයි. ඒ දේවරු මේ ධර්ම දේශනාව බුද්ධ වචනය උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම අහපු අයයි. ඒ අයත් සතුටු වුණා මේ උපමා කතා අහලා. ඒ අයටත් පින් දෙන්න අපි ශබ්ද නගලා
එත්තාවතා ච අම්මේහි සම්බදං පුඤ්ඤ සබ්බේ දේවානුමෝදන් සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා ච අම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා ච අම්මේහි සම්බදං පුඤ්ඤ සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ අද අපි ලව්වා මේ ධර්මදේශනාව කෙරෙව්වේ කුරුවිට එරත්තේ පදිංචි එච්.වී. ගුණරත්න මෑණියා මහත්මිය ජී ජනදාස මහතා ඇතුළු දූ පිරිස සහ ගොඩකවෙල බලවින්නේ පදිංචි ඒ.ඩී. සුනීත් ගාමිණී මහතා චන්ද්‍රිකා කොඩිකාර මහත්මිය සහ බී හෙට්ටිආරච්චි මහත්මිය ඇතුළු දූ දරු පිරිස පරලෝ සැපත් සියලුම ඥාතීන්ට පින් අනුව ඒක හරි ලස්සනයි පරලෝ සැපත් සියලුම ඥාතීන්ට කී දෙනෙක් මැරිලා ඉන්නවද ඒක බෑ බුදුහාමුදුරුවෝ කියනවා මුළු ලෝකේ තියෙන ගස් ටික එකතු කරලා මිටියක් හදන්න මේ මිටියක් හදලා එක කොලයක් දාලා කියන්ට මේ තමයි මගේ මැරුණ ආච්චි කිරියම්මා මුත්තා කිරිකිත්තා කී තියන්ට එතකොට මේ ලෝකේ තියෙන ගස් වලින් හදපු මිටිය ඉවර වෙයි પરම්පරාව ඉවර වෙන්නේ නැහැ ඒ නිසා මේ ඇත්තන්ට පරලෝසපත් සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ පින්කමට සුජීත්ව සිටින දූදරු මුණුබුරු ඇතුළු සියලු ඥාතීන්ට දීර්ඝායුෂ පතනවා පින්කමට සහභාගී සියලු දෙනාට ධර්මදේශක ස්වාමින් වහන්සේ ඇතුළු ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා මේ අද ධර්මදේශනාව සකස් කළ ඒ බෞද්ධ නාලිකාව සමග මේ නිලධාරීන් එක්ක අපේ නායක හාමුදුරුවොත් එක්ක එකතු වෙලා මේ අවස්ථාව අරගෙන අද පොහොය දවසේ මේ ධර්ම දේශනාවක් කළා පිරිකර පූජා කරනවා බොහොම ගැඹුරු ධර්මයක් උදාහරණ මාර්ගයෙන් දැනගත්තා මේ අපි සංසාරයේ කරගත්තා වූ සියලුම කුසල් මේ ඥාතීන්ට අත්පත් වේවා කියලා අපි සාදු කියමු ඔහොම වැඳ ගන්නට අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු ඔබ සවන් දුන් ඒ ධර්ම දේශනාව පැවැත්වූ දේශකයාණෝ බුද්ධංගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද බුද්ධංගල ආනන්ද ස්වාමීන් වහන්සේ අපි උන්වහන්සේව බික්කු ආනන්ද නමින් හඳුන්වනවා උන්වහන්සේගේ උතුම් ශාසනික ආගමික මෙහෙවරට අපේ ගෞරවය